අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2020 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය. අපි දන්නවා උසස් පෙළ විභාගයේ අපේ දෙවෙනි කොටසේ එන පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්න අනිවාර්යයි. මේ දෙවන ප්‍රශ්නේ අපිට 2020 උසස් පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්නේ අයන්න කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අයන්න කොටසේදී 2020 වර්ෂයේදී අහලා වෙද්දී ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 යටතේ අපි කතා කරන මේ පිරිවැය සූත්‍ර සම්බන්ධයෙන් තමයි අපේ පිරික්සලා දෙන්නේ විභාගයේදී. හරි අපි බලමු ඉක්මනින්ම මේ දෙවෙනි ප්‍රශ්නේ අයන්න කොටස අපි කොහොමද විසඳගන්නේ කියන එක. මම දෙවෙනි ප්‍රශ්නේ අයන්න කොටස කියවන්න. සියමිත සුරංග පොදු සමාගම විසින් අලෙවි කරනු ලබන DMI නම් තොග අයිතමේ 2020 ජනවාරි මාසයට අදාළ තොරතුරු පහත දී ඇත. එක්තරා සමාගමක තියෙන අලෙවි කරන තොග අයිතමයක් සම්බන්ධ තොරතුරු අපිට දීලා තියෙනවා. ඊට අපිට chart එකක් දීලා තියෙනවා දිනය විස්තරය ප්‍රමාණය ඒකකයක පිරිවැය දීලා තියෙනවා. අපිට ලකුණු 12ක් තමයි ලබා දීලා තියෙන්නේ මේ ප්‍රශ්නයට. අවශ්‍ය වන්නේ කොටසේ අපිට කොටස් තුනක් අහනවා. ඒ තමයි පළවෙනි කොටසේ පෙරපිවිසි පෙරපිට. ඒ කියන්නේ FIFO ක්‍රමයට 2020 1.31 දිනට DMI තොගයේ පිරිවැය ගණන් කරන්න කියලා කියනවා. දෙවෙනි කොටසෙන් අපේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ පෙරපිවිසි පෙරපිට ක්‍රමය. ඒ කියන්නේ FIFO ක්‍රමයටම 2020 ජනවාරි මාසයට අදාළ විකුණුම් පිරිවැය ගණන් කරන්නයි කියලා. තුන්වෙනි ප්‍රශ්නේ බරිත සාමාන්‍ය ක්‍රමයට අනුව ඒ කියන්නේ WAC ක්‍රමයට අනුව මේ 2020 ජනවාරි මාසයට අදාළ විකුණුම් පිරිවැය ගණන් කරන්න කියලා. හරි. ඒතකොට අපි දැනගෙන ඉන්න ඕනේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 අපේ කිසියම් ව්‍යාපාරයක තියෙන තොගය අගය කරන්න නිර්දේශ කරලා තියෙනවා පිරිවැය සූත්‍ර දෙකක්. ඒ තමයි FIFO ක්‍රමය කියන්නේ පෙර ඇතුළු පෙර පිට ක්‍රමය සහ බරිත සාමාන්‍ය ක්‍රමය නිර්දේශ කළ තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2. හරි අපි ගානට එමු. ගානේදී අපි පළවෙනි කොටසෙන් අහන්නේ මේ තොගයේ පිරිවැය ගණන් කරන්න කියලා. එහෙනම් අපි හදන්න ඕනේ ගබඩා ලෙජරයක් FIFO ක්‍රමයට. හරි මම ගබඩා ලෙජරයක් රෝල් කරලා ගබඩා ලෙජරය හදන විදිය පැහැදිලි කරන්නම්. ගබඩා ලෙජරය කොටස් තුනකින් අපි කොටස් තුනකට වෙන් කර ගන්නවා. කොටස් තුන වෙන්නේ ලැබීම් නිකුත් කිරීම අවසානයේට ශේෂය. නැවත මේ ලැබීම් නිකුත් කිරීම සහ ශේෂ නැවත කොටස් තුන බැගින් අපි වෙන් කර ගන්න ඕනේ. එතකොට ඉස්සරහම තියෙනවා දිනය තීරුව. දිනය ඊට පස්සේ ලැබීම් තුල ඒකක මිල අපි රුපියල් වලින් සටහන් කරන්නේ. ඒත් එක්කම ඒකක ප්‍රමාණය දෙවෙනි තීරුවේ ඒකක ප්‍රමාණය වටිනාකමත් අපි රුපියල් වලින් තමයි සටහන් කරන්නේ. ඒ වගේම තමයි අනිත් තීරු නිකුත් කිරීම සහ ශේෂයන් තීරු වලත් අපිට සටහන් කරන්න තියෙන්නේ මේ කාරණාවන් තමයි. ඒ කියන්නේ ඒකක මිල අපි රුපියල් වලින් සටහන් කරන්නේ. ඒකක ප්‍රමාණය වටිනාකම රුපියල්. ශේෂයන් තීරුවත් ඒ වගේමයි. ඒකක මිල රුපියල් ඒකක ප්‍රමාණය වටිනාකම රුපියල් වලින්. හරි. එහෙනම් අපි ඔන්න
ගබඩා ලෙජරය ඇඳගත්තා. මම ගබඩා ලෙජරය උඩින් ගබඩා ලෙජරය කියලා ලියනවා. ගබඩා ලෙජරය අපි හදන්නේ FIFO ක්‍රමයට. FIFO ක්‍රමයට පෙර ඇතුළු පෙර පිට ක්‍රමය. කියන්නේ first in first out ක්‍රමයට තමයි අපි හදන්නේ. අපේ 2020 A level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 2 අනිවාර්ය ප්‍රශ්නේ අයන්න කොටසේ අයන්නේ එකට තමයි මෙන්න පිළිතුර. හරිද? හරි. අපිට පළවෙනියට දීලා තියෙන තොරතුරු මම කියවන්න. අපිට chart එකක් දීලා තියෙනවා. ඒ chart එකේ ජනවාරි 1 ආරම්භක ශේෂය ප්‍රමාණය ඒකක 500යි. ඒ වගේ ඒකකයක් රුපියල් 20 ගානේ තමයි ආරම්භක ශේෂය තිබිලා තියෙන්නේ. එහෙනම් අපි අපේ ගබඩා ලෙජරේ සටහන් කරගමු. 1 ලැබීම් නෙමෙයි මේ නිකුත් කිරීමුත් නෙවෙයි. එහෙනම් ශේෂය. ඒකක 500යි. ඒකක 500යි. ඒකක මිල රුපියල් 20යි. ඒ වගේ ඒකක 500යි. එහෙනම් වටිනාකම අපි ගුණ කරලා ගත්තොත් එහෙම 10000යි. ඒකකයක් 20යි. ඒ වගේ ඒකක 500ක් තියෙනවා. එහෙනම් 10000යි. හරි. ඊළඟට ජනවාරි 5 ගැනුම් කරලා තියෙනවා. එහෙනම් ඊළඟ කොටසට වම් වෙනවා ජනවාරි 5 ලැබීම් නැත්නම් අපි ගබඩාවට තොග අරගෙන තියෙනවා. එහෙනම් අපි ලැබීම් කොටස තුළ තමයි සටහන් කරන්න ඕනේ. ඒකක 300ක් අරගෙන තියෙනවා රුපියල් 24 ගාන. 24 ගානේ 300යි. 24 ගානේ 300යි කියලා කියන්නේ වටිනාකම රුපියල් 7200යි. අපි ගබඩාවට අරගෙන තියෙනවා ඒකක 300ක් රුපියල් 24 ගාන. එහෙනම් ගුණ කරලා ගත්තාම රුපියල් 7200යි. හරි. එහෙනම් අපේ අවසාන ශේෂ තීරුව හදාගමු. දැනට අපි ගාව තියෙනවා 20 ගානේ 500ක් තියෙනවා. අලුතෙන් ආවා 24 ගානේ 300ක්. එහෙනම් මේ දෙකේම එකතුව අපේට 17200ක් 17200. හරි. ඊළඟට ජනවාරි 12 වෙනිදා විකුණුම් කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නිකුත් කරලා තියෙන්නේ. අපි නිකුත් කරලා තියෙනවා අපේ ගබඩාවේ. එහෙනම් අපි ලැබීම් තීරුව තුල නෙවෙයි සටහන් කරන්නේ නිකුත් කිරීම තීරුව තුල. ඒකක 400ක් නිකුත් කරලා තියෙනවා. අපේ ඒකක පිරිවැය යටතේ chart එකේ තියෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්. ඒ කියන්නේ ඒකක මිල හොයන්න කියලා කියන්නේ. හරි. එහෙනම් ඒකක 400ක් නිකුත් කරලා තියෙනවා. අපි මේ ක්‍රමය වෙන්නේ first in first out ක්‍රමය. කියන්නේ පෙර පිවිසි පෙර පිට ක්‍රමය. ඒ කියන්නේ අපේ ගබඩාවට පළවෙනියට ලැබුණු තොග අපි ප්‍රථමයෙන්ම ගබඩාවෙන් නිකුත් කරනවා. එහෙනම් අපි බලමු ගබඩාවට ප්‍රථමයෙන්ම ලැබිලා තිබ්බේ ඒකකයක් රුපියල් 20 ගානේ ඒකක 500ක් තියෙනවා. එහෙනම් අපිට ඒකක 400යි නිකුත් කරන්න තියෙන්නේ. එහෙනම් අපිට මේ 500ෙන් මේ 400 දෙන්න පුළුවන්. එහෙනම් අපි ඒකක මිල 20යි ඒකක මිල 20යි ඒකක 400ක් දෙන්න. ඒකක මිල 20යි ඒකක 400යි කියලා කියන්නේ රුපියල් 8000යි වටිනාකම. ගුණ කරලා ගත්තාම 8000. එතකොට දැන් අපි අවසාන ශේෂ තීරුව හදාගත්තොත් දැන් අර 20 ගානේ 500ක් තිබ්බේ. ඒකෙන් අපි 400ක් දුන්න නිසා දැන් ඉතුරු වෙලා තියෙන්නේ 20 ගානේ 100. අර 24 ගානේ 300 එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් දැන් මේ දෙක අපි ගුණ කරලා ගත්තොත් එහෙම රුපියල් 9200යි. එහෙනම් ඉතිරි තොගයේ වටිනාකම වෙන්නේ රුපියල් 9200යි. ඊළඟට 1.15 වෙනිදා ගබඩාවට ගැනුම් සිද්ධ කරලා තියෙනවා. ඒකකයක් 25 ගානේ ඒකක 300ක් අරගෙන තියෙනවා. ඒකකයක් 25යි ඒකක 300යි. ඒ කියන්නේ රුපියල් 7500යි. එහෙනම් අපේ මේ අවස්ථාවේ නිකුත් කිරීම නැහැ. අපේ අවසාන ශේෂ තීරුව හදාගමු. අවසාන ශේෂ තීරුවේ තියෙනවා 20 ගානේ තියෙනවා 100ක් 24 ගානේ තියෙනවා 300ක් ඒත් එක්කම අලුතෙන් ගබඩාවට ආවා
25 ගානේ 25 ගානේ 300ක් ආවා. 25 ගානේ 300. එතකොට මේ සෙට් එකේම එකතුව තමයි අපේ අවසාන ශේෂය වෙන්නේ රුපියල් 16700යි. 16700යි. රුපියල් 16700යි. හරි. ඊළඟට නිකුත් කිරීමක් නැත්නම් අපේ විකුණුම් ප්‍රමාණයක් තියෙන්නේ 1.25 වෙනිදා. 1.25 වෙනිදා නිකුත් කිරීමක් කරලා තියෙනවා ඒකක 300ක්. නිකුත් කරලා තියෙනවා ඒකක 300ක්. එහෙනම් ඒකක 300ක් අපි නිකුත් කරමු. අපිට ප්‍රථමයෙන් ගබඩාවට ලැබුණ තොග තමයි අපි ප්‍රථමයෙන්ම නිකුත් කරන්නේ. එහෙනම් අපිට පළවෙනියට තියෙනවා මේ 20 ගානේ 100ක් තියෙනවා. පරණම තොගය 20 ගානේ 100ක් දෙන්න පුළුවන්. ඊළඟට ආවේ 24 ගානේ. එහෙනම් 24 ගානේ අපිට 300ක් හදාගන්න තව 200ක් දෙන්න ඕන. එහෙනම් 200ක් දෙනවා. හරි. එහෙනම් 20 ගානේ 100යි 24 ගානේ 200යි. එතකොට අපිට උත්තරයක් එනවා 6800ක්. මේ දෙක ගුණ කරලා ගත්තොත් 20 ගානේ 100කුයි 24 ගානේ 200කුයි ගත්තොත් එහෙම 20 ගානේ 100යි කියලා කියන්නේ 2000යි 24 ගානේ 200ක් කියලා කියන්නේ 4800. දෙක එකතු කරාම 6800. හරි. ඔන්න දැන් අපි ශේෂ තීරුව හදාගමු. දැන් 20 ගානේ 100ම දුන්නා. එහෙනම් 20 ඒවා ඉවරයි. 20 ගානේ තිබ්බ තොග දැන් ඉවරයි. 24 ගානේ තිබ්බ තොගේ 300ක් තිබ්බ මෙතන 200ක් දුන්නා. හැබැයි දැන් ඉතුරු 100යි. 24 ගානේ 100යි. ඊළඟට මේ 25 තොගේ නම් සම්පූර්ණයෙන්ම තියෙනවා 25 ගානේ 300ක් තියෙනවා. දැන් මේ දෙකේ වටිනාකම අපි ගත්තොත් එහෙම රුපියල් 9900යි. 9900 හැදුනේ 24 ගානේ 100යි කියලා කියන්නේ 2400යි 25 ගානේ 300යි කියලා කියන්නේ රුපියල් 7500යි. මේ දෙක එකතු වුණාම රුපියල් 9900යි. හරි. ඊළඟට අපි ගමු අවසාන වශයෙන් අපිට කියනවා 1.31 වෙනිදා 1.31 වෙනිදා තොග ගැනීමක් තියෙන්නේ. අපි තොගයක් අරගෙන තිනවා රුපියල් 26 ගාන. එහෙනම් අපි බලමු රුපියල් 26 ගාන ගත්තා නම් එකක් 26 ගානේ ඒකක 200ක් අරගෙන තියෙනවා. එහෙනම් වටිනාකම රුපියල් 5200යි. එහෙනම් අපි අවසාන ශේෂ තීරුව හදාගමු. අවසාන ශේෂ තීරුවේ තියෙනවා 24 ගානේ 100යි 25 ගානේ 300යි. දැන් අලුතෙන් ආවා 26 ගානේ 200යි. 26 ගානේ 200යි. එහෙනම් මේ කට්ටියගේම එකතුව අපි ගමු 24 ගානේ 100යි. ඒ කියන්නේ 24 ගානේ 100යි කියලා කියන්නේ 2400යි. 25 ගානේ 300යි කියලා කියන්නේ 7500යි. 26 ගානේ 200යි කියලා කියන්නේ 5200යි. මේ ටිකම එකතු කරාට පස්සේ 15100යි. 15100යි. හරි. එහෙනම් ඔන්න අපිට එච්චරයි දීලා තියෙන තොරතුරු අපේ chart එකේ. එහෙනම් අපිට අපේ ගබඩා ලෙජරේ ජනවාරි මාසේ 31 වෙනිදා වෙනකොට අපි ගාව තොග තියෙන තොගවල පිරිවැය වෙන්නේ රුපියල් 15100යි. රුපියල් 15100යි. අපිට ඒක මේ chart එක දාලා වෙලා අපේ ගබඩා ලෙජරේ හදලි වෙලා අපිට පහලින් ලියලා පෙන්නන්න පුළුවන් 2020 3.31 දිනට 3.31 දිනට FIFO ක්‍රමයට තොගයේ වටිනාකම රුපියල් 15100කි. ඔන්න අපේ පළවෙනි ගානට උත්තරේ FIFO ක්‍රමයට අපි මේ ගබඩා ලෙජරේ තමයි පිළියෙල කරේ. හරි. අපිට ඊළඟට කියනවා දෙවෙනි කොටසේ අංක 2ට කියනවා පෙරපිවිසි පෙරපිට ක්‍රමයට ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය හොයන්න. ජනවාරි මාසයේ විකුණුම් පිරිවැය ගණන් කරන්න කියලා කියනවා පෙරපිවිසි පෙරපිට ක්‍රමයට. හරි. මේ විකුණුම් පිරිවැය කියලා කියන්නේ අපේ ගබඩාවට ගබඩාවෙන්
නිකුත් කරපු තොගවල වටිනාකම. නිකුත් කළ තොගවල වටිනාකම. නිකුත් කළ තොගවල වටිනාකම. එහෙනම් අපිට දැන් මේ අපි හදපු ගබඩා ලෙජරේන්න ඒ උත්තරේ ගන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඒ තමයි මෙන්න මේ ආකාරයට අපි නිකුත් කරලා තියෙනවා 20 ගානේ 400ක්. ඒ කියන්නේ කවදද? ජනවාරි මාසේ 12 වෙනිදා. මම ඔන්න දෙවෙනි එකට උත්තරේ ජනවාරි 12 1/12 ඒකකයක් 20 ගානේ ඒකක 400ක් නිකුත් කරලා දෙනවා. ඒකක 400ක්. එහෙනම් වටිනාකම රුපියල් 8000යි. ඊට පස්සේ 1/25 වෙනිදා ඒකකයක් 20 ගානේ 100ක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඒකකයක් 24 ගානේ ඒකක 200ක් නිකුත් කරලා තියෙනවා. මේ දෙකේම වටිනාකම විදිහට අපිට ගන්න පුළුවන් 6800ක්. රුපියල් 6800ක්. 6800. එහෙනම් දැන් මේ දෙන්නගේ උත්තරය 6800යි 8000 එකතුව 14800යි. එහෙනම් අපේ FIFO ක්‍රමයට විකුණුම් පිරිවැය රුපියල් 14800යි. 14800යි FIFO ක්‍රමයට විකුණුම් පිරිවැය. එහෙනම් අපි ඒක ලියමු. FIFO ක්‍රමයට විකුණුම් පිරිවැය රුපියල් 14800යි. මෙන්න මේ 14800 අපිට ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් මම කරලා වෙන්නන්නම්. අපි දන්නවනේ අපි ලාභ හෝ අලාභ ප්‍රකාශන අපි ආදායම් ප්‍රකාශන හදලා තියෙනවානේ. ආදායම් ප්‍රකාශන හදනකොට අපි දන්නවා විකුණුම් පිරිවැය ගන්න ක්‍රමය. විකුණුම් පිරිවැය ගන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගැනුම් ආශ්‍රිත වියදම් තියෙනවා නම් ඒවත් එකතු කරලා ඒන උත්තරෙන් අපි අවසන් තොගේ අඩු කරාට පස්සේ අපි දෙන්නේ විකුණුම් පිරිවැය. හරි. එහෙනම් අපි මේ විදිහට අරගෙන බලමු. මේ විදිහට මම හදලා පෙන්නන්නම් මෙන්න මෙතනින්. ආරම්භක තොග වටිනාකම ගැනුම් ආරම්භක තොගේ කීයක් තියෙනවද අපිට මේකේ? 1යි එකට තියෙනවා 20 ගානේ 500. ඒ කියන්නේ 10000. ඊළඟට ගැනුම් ගත්තොත් එහෙම අපි අරගෙන තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. මේ ලැබීම් පැත්තේ තියෙන්නේ ගැනුම්. එහෙනම් 7200යි 7500යි 5200යි 7200යි 7500යි 5200යි. ඒ ටිකේ එකතුව. ඒ ටිකේ එකතුව අපිට මම පහලින් දේව පෙන්නන්න 7200 ධන 7500 ධන 5200. මේ ටික එකතු කරාම ළමයිනේ අපිට එනවා රුපියල් 19900ක්. එකතු කරාම රුපියල් 19900යි. එහෙනම් මේ 19000 ආරම්භක තොගය සහ මේ ගැනුම් වල එකතුවෙන් මොනා කරන්න ඕනේද අපි? මේ දෙක එකතු කරාම එනවා රුපියල් 29900ක්. මේකෙන් අඩු කරන්න ඕනේ අපි අවසන් තොගය. අවසන් තොගය. අවසන් තොගය අපිට ඇවිල්ලා තියෙනවා 15100ක්. එහෙනම් අපි ඔන්න 15100 අඩු කරනවා. 15100 අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපිට එනවා රුපියල් 14800ක්. අර අපිට කලින් ආපු උත්තරේම දැන් ලැබෙනවා. ඔන්න මේ ආපු උත්තරේම මේ ක්‍රමයට ගන්නත් පුළුවන්. ඒකට ආරම්භක තොගය ගැනුම් ආරම්භක තොගය ගැනුම් එකතු කරලා ඒන උත්තරෙන් අවසන් තොගය අඩු කරාට පස්සේ අපිට විකුණුම් පිරිවැය හදා ගන්න පුළුවන්. මෙන්න එහෙනම් අපේ ප්‍රශ්නාංක 1ට සහ 2ට පිළිතුරු තමයි මම මේ සටහන් කරලා පෙන්වන්නේ. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ කියනවා අපේ අංක 3 යටතේ කියනවා බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව විකුණුම් පිරිවැය ගණන් කරන්න කියලා. එහෙනම් අපි බරිත සාමාන්‍ය ක්‍රමයට අනුව අපේ ගබඩා ලෙජරය හදාගෙන ඉවරලා අපි ඉක්මනට ඒකෙන් අපි
විකුණුම් පිරිවැය හොයාගමු. හරි. හරි. දැන් අපි හදන්නේ බරිත සාමාන්‍ය ක්‍රමයට තමයි අපේ ගබඩා ලෙජරේ. ඒ කියන්නේ WAC ක්‍රමයට. බරත බහු සාමාන්‍ය ක්‍රමයට තමයි හදන්නේ. ප්‍රශ්නාංක දෙකේ ආයන්නේ තුන්වෙනි එකට පිළිතුර. හරි. පෙර පරිදිම අපි සටහන් කරගෙන යමු මේ තුල මිල ගණන් ටික. හරි. පළවෙනියට අපිට තියෙනෝනේ ආරම්භක තුගේ සටහන් කරන්න. දැන් හදන්නේ අපි බරිත සාමාන්‍ය ක්‍රමයට තමයි ගබඩා ලෙජරේ. ආරම්භක තොගය අපි පෙර පරිදිම සටහන් කරමු. ජනවාරි 1 අපි ගාව තිබිලා තියෙනවා රුපියල් 20 ගානේ ඒකක 500ක්. 20 ගානේ 500යි කියලා කියන්නේ 10000. ඊළඟට අපි ජනවාරි මාසේ 5 වෙනිදා අපි තොගයක් අරගෙන තියෙනවා 1.5 වෙනිදා තොගවල වටිනාකම රුපියල් 24 ගානේ 300ක්. රුපියල් 7200යි. පෙර පරිදිම 7200. දැන් අපිට අර FIFO ක්‍රමයට වගේ මිල ගණන් දෙකක් දාන්න බෑ. බරිත සාමාන්‍ය ක්‍රමයට අපි සාමාන්‍ය මිලක් හදා ගන්නවා. මේ සාමාන්‍ය මිල හදාගන්නේ දැනට ගබඩාවේ තියෙන තොගවල වටිනාකම ඒකක ප්‍රමාණයෙන් බෙදලා. ඒක කොහොමද හදාගන්නේ? දැනට අපි ගාව තියෙනවා 20 ගානේ ඒකක 500ක්. ඒ කියන්නේ වටිනාකම 10000යි. 24 ගානේ 300 ඒ කියන්නේ 7200යි. මේ දෙක එකතු කරාම 17200යි. අපි ගාව තියෙන තොගවල වටිනාකම තියෙනවා 17200ක්. ඒක හැදුනේ කොහොමද? මෙතන 7200යි මෙතන 10000යි එකතු කරා. 17200යි. අපි ගාව ඒකක කීයක් තියෙනවද? 500කුයි 300කුයි එහෙනම් 800යි. එහෙනම් අපේ 17200 800ෙන් බෙදනවා. 17200 800ෙන් බෙදනවා. අපිට එතකොට එනවා 21.5යි. 21.5ක් වෙනවා. හරි. එහෙනම් අපේ බරතැබු සාමාන්‍ය මිල 21.5යි. 21.5 දැන් අපි ගාව තියෙන තොග 800ෙන් ගුණ කරනවා. 800ෙන් ගුණ කරාට පස්සේ අපිට ශේෂයන් තීරව හදා ගන්න පුළුවන්. වටිනාකම රුපියල් 17200යි. ඊළඟට අපිට තියෙන්නේ නිකුත් කිරීමක්. ජනවාරි මාසේ 12 වෙනිදා අපෙන් ඉල්ලලා තියෙනවා අපි නිකුත් කරලා තියෙනවා ඒකක 400ක්. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට 21.5 මිල අපි ගාව ඉතුරු වෙලා තියෙන තොගේ මිල 21.5යි. 21.5 ගානේ 400ක් අපිට නිකුත් කරන්න පුළුවන්. වටිනාකම රුපියල් 8600යි. 21.5 ගානේ 400ක්. අපි ගාව තිබ්බ තොගේ වටිනාකම 21 ගානේ 800ක්. එහෙනම් ඒකෙන් 400ක් වෙනවා 21.5 ගානේ 400ක් 8600. දැන් අපි දන්නවා 21.5 ගානේ 800ක් තිබිලා 400ක් දුන්නාම තවත් 400ක් ඉතුරු. එහෙනම් ශේෂයන් තීරුවේ 21.5 ගානේ ඉතිරි වෙනවා 400ක්. ඒකේ වටිනාකමත් 8600ම තමයි. ඊළඟට ජනවාරි මාසේ 15 වෙනිදා ජනවාරි 15 ඒකකයක් 25 ගානේ ජනවාරි 15 ඒකකයක් 25 ගානේ ඒකක 300ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 7500. හරි. දැන් ඔන්න ආයේ අපිට බරතැබු සාමාන්‍ය මිල හදා ගන්න වෙනවා. දැන් අපි ගාව තියෙන ගබඩාවේ තියෙන තොගවල වටිනාකම ගත්තොත් එහෙම අපි ගාව ශේෂයන් තීරුවේ තියෙනවා 21.5 ගානේ 400ක්. ඒ කියන්නේ 8600. 8600යි මෙතන අලුතෙන් ආව 25 ගානේ 300ක්. ඒ කියන්නේ 7500යි. මෙන්න මේ දෙක එකතු කරලා අපි ගාව තියෙන ඒකක ගණනෙන් බෙදන්න. මෙතන ඒකක 300ක් තියෙනවා. මෙතන ඒකක 400ක් තියෙනවා. ඒ කියන්නේ ඒකක 700ෙන් බෙදන්න ඕන. ඒකක 700ෙන් බෙදන්න ඕන. ඒකක 700ෙන් බෙදුවාම අපිට බරතැබු සාමාන්‍ය මිලක් වෙනවා රුපියල් 23යි. රුපියල් 23ක් ලැබෙනවා බරතැබු සාමාන්‍ය මිල. හරි. එහෙනම් අපි බරතැබු සාමාන්‍ය මිල සටහන් කරගමු. ශේෂයන් තීරුවේ රුපියල් 23 ගානේ ඔක්කොම එකක මෙතන 400යි මෙතන 300යි 700යි. එහෙනම් අපි ගුණ කරලා ගත්තාම රුපියල් 16100යි.
ඊළඟට 1.25 නිකුත් කිරීමක් තියෙන. 1.25 ඒකක 300ක් අපෙන් ඉල්ලනවා. එහෙනම් අපිට කෙලින්ම දෙන්න පුළුවන් අපිට බරතැබු සාමාන්‍ය මිලක් තියෙන්නේ. බරතැබු සාමාන්‍ය මිල 23යි. 23 ගානේ 300ක්. 23 ගානේ 300යි කියලා කියන්නේ 6900යි. ගුණ කරාම 6900යි. එතකොට අපි ගාව ඉතුරු වෙලා තියෙනවා 300ක් නිකුත් කරා නම් 700න් තව 400ක් ඉතුරු. 400 වටිනාකම අපිට ගන්න පුළුවන් රුපියල් 9200යි. 9200 23 ගානේ 400 ගුණ කරාම 9200යි. ඊළඟට අවසානයේට ජනවාරි 31 වෙනිදා අපිට 26 ගානේ ඒකක 200ක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ 5200යි. දැන් අපි බරතැබූ සාමාන්‍ය මිල හදා ගන්න ඕනේ. අපි ගාව තියෙනවා ඒකක 23 ගානේ ඒකක 400ක් තියෙන. ඒ කියන්නේ 9200යි 9200 ධන අලුතෙන් ආවා 26 ගානේ 500ක් දෙක එකතුව 5200යි. ඒකක තියෙනවා මෙතන 400ක් තියෙනවා මෙතන 600ක් මෙතන 200ක් වෙනවා. මෙතන 400යි මෙතන 200යි එකතු වුනහම 600යි. එහෙනම් 9200යි 5200යි එකතු කරලා 600ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට උත්තරයක් එනවා රුපියල් 24යි. එහෙනම් බරතැබු සාමාන්‍ය මිල 24යි. එහෙනම් 24 ගානේ 600ක් තමයි අපේ අවසානයේට එන ශේෂය වෙන්නේ 24 ගානේ 600යි. දැන් 24 ගානේ 600යි කියලා කියන්නේ රුපියල් 14400යි. එහෙනම් අපි බරිත සාමාන්‍ය මිල ක්‍රමයට අනුව අපේ ගබඩා ලෙජරේ පිළියෙල කරලා අපේ අවසානයේ තොගයේ පිරිවැය අපිට ආවා 14200යි. දැන් අපෙන් අහන්නේ තොගයේ පිරිවැය නම් නෙවෙයි තමයි. තොගයේ පිරිවැය නෙවෙයි අහන්නේ. අපෙන් අහන්නේ තොගයේ විකුණුම් පිරිවැය. තොගයේ විකුණුම් පිරිවැය තමයි අහන්නේ. එහෙනම් තොගයේ විකුණුම් පිරිවැය අපි හදාගමුකෝ. විකුණුම් පිරිවැය කියලා කියන්නේ මේ තියෙන්නේ. අපේ නිකුත් කිරීම වල එහෙම නැත්නම් අපේ විකුණුම් වල වටිනාකම. එහෙනම් අපි ගන්න පුළුවන් 21.5 ගානේ ඒකක 400ක් නිකුත් කරලා තියෙනවා. එහෙනම් වටිනාකම රුපියල් 8600යි. ඒ වගේම ඒක නිකුත් කරලා තියෙන්නේ ජනවාරි 12 වෙනිදා. ඒත් එක්කම ජනවාරි 25 ඒකකයක් 23 ගානේ ඒකක 300ක් නිකුත් කරලා තියෙනවා. ඒකේ වටිනාකම 6900යි. දැන් මේ දෙකේ එකතුව මේක රුපියල් වලින් තමයි අපි සටහන් කරේ. මේ දෙකේ එකතුව අපිට තියෙනවා රුපියල් 15500ක්. 15500යි. එහෙනම් WAC ක්‍රමයට තොගයේ WAC ක්‍රමයට විකුණුම් පිරිවැය රුපියල් 15500යි. රුපියල් 15500යි. මේකම අපිට අර කලින් හදපු ක්‍රමයටම හදන්න පුළුවන්. කලින් හදපු ක්‍රමයට හදුවොත් එහෙම අපිට මම මෙතනින් හදන්නම්. කලින් හදපු ක්‍රමයටම අපිට හදලා උත්තරය ගන්න පුළුවන්. ඒ තමයි ආරම්භක තොගය කීයක් වෙනවද? රුපියල් 10000. ගැනුම් එකතු කරා ගැනුම් වල වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. WAC ක්‍රමයේදීත් FIFO ක්‍රමයේදීත් වෙනසක් වෙන්නේ නැහැ. වටිනාකම රුපියල් 19900යි. 19900යි. එහෙනම් මේ දෙක එකතු කරාට පස්සේ අපිට එනවා 29900යි. මේකෙන් අපි අඩු කරන්න ඕනේ අවසන් තොග වටිනාකම අඩු කරන්න. අවසන් තොගයේ වටිනාකම රුපියල් 14400යි. 14400ක් ඔන්න අඩු කරා. අඩු කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් විකුණුම් පිරිවැය.
විකුණුම් පිරිවැය අපිට ගන්න පුළුවන් රුපියල් 15500. 15500. එහෙනම් අපි මේ අපි සාකච්ඡා කරේ 2020 අපසුසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක දෙකට අදාළ පිළිතුර දෙකේ අයන්න කොටසේ පිළිතුරු තමයි සාකච්ඡා කරේ. අපෙන් අහලා තිබ්බේ මේ තොග සම්බන්ධයෙන් අපේ දැනුම තමයි පරීක්ෂා කරලා තිබ්බේ. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙකට අනුව තොගවල පිරිවැය සහ මේ විකුණුම් පිරිවැය අපි ගණන් කරගන්නේ කොහොමද? අපිට නිර්දේශ කරලා තියෙන ක්‍රම දෙක තමයි පෙරපිරිසි පෙරපිට ක්‍රමය සහ බරදබු සාමාන්‍ය ක්‍රමය නැත්නම් බරිත සාමාන්‍ය මිල ක්‍රමයට අනුව තමයි හදන්න කියලා දෙන්නේ. හරි. එහෙනම් අපිට ලකුණු 12ක් දීලා තිබ්බේ. ඊටාම පහසුවෙන් අපිට මේ ලකුණු 12 ලබා ගන්න